Joel. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම චවිකා ගුණසේකර. අදත් මුලින්ම දවසේ ප්‍රධාන පුවත් සිරස්තල. පැය 19කට සංචරණ සීමා ලිහිල් වෙයි. අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ජනතාවට අවස්ථාව. නිරෝධායන නීති කඩ කළ 745 දෙනෙකු ඊයේ අත්අඩංගුවට. නීති කඩ කරන්නන් සොයා අදත් මෙහෙයුම්. සයිනෝෆාම් මින්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද දිවයිනට. තවත් එන්නත් මාත්‍රා බිලියන 15ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය. දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් අධික වර්ෂාව හේතුවෙන් රත්නපුරයාවට පහත් බිම් ජලයෙන් යටවෙයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න යළි පැතිරේ. නෞකාවේ ඇති වූ පිපිරීමකින් තුවාල ලැබූ ඉන්දිය ජාතිකින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට. කළු දිලීර රෝගීන්ට අමතරව ඉන්දියාවෙන් සුදු සහ කහ දිලීර රෝගීන් හමුවේ. COVID-19 ආසාදනය වූ විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතාගේ සමීප ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සහ ඔහුගේ බිරිඳට COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. අලුත් අවුරුදු පොකුරට අදාළව වාර්තා වූ COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 70,000 ඉක්මවා ගියා. ඒ ඊයේ මෙරටින් තවත් ආසාදිතින් 2,971 දෙනෙකු වාර්තා වීමත් සමගයි. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 1,243 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තවත් ආසාදිත මරණ 33ක වාර්තා කළා. ඉන් මරණ 5ක් සිදුව තිබුණේ ඊයේ දිනේදී. පසුගිය 17 වෙනිදා සිට 23 වෙනිදා දක්වා සෙසු මරණ 28 වාර්තා වී තිබුණා. ඊයේ තහවුරු කළ මරණ 33න් 19 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර සෙසු 14 දෙනා කාන්තාවන්. ඊයේ තහවුරු කළ මරණ වලින් 7ක් හැර සෙසු සියලු ආසාදිත මරණ වයස අවුරුදු 60 ඉක්ම වූවන්. සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ ඊයේ තහවුරු කළ මරණ අතුරින් 11 දෙනෙකුම නිවසේදීම මියගොස් ඇති බවයි. නිවසේදී මිය යන බොහෝ රෝගීන් PCR පරීක්ෂණය කරපුවාම තමයි දන්නේ ඒ අයට COVID රෝගය වැළඳිලා තියෙනවා කියලා. සෞඛ්‍ය අංශවලට ඒ තොරතුරු අවසානයේ ලැබෙන්නේ මේ රෝගීන් මිය ගියාට පස්සේ. ඉතින් අපි ඒ නිසාම තමයි සෑම දිනාගෙම ඉල්ලා සිටින්නේ නිවසේ අසාධ්‍ය හෝ යම්කිසි රෝගයකින් බරපතල රෝගයකින් පෙළෙන කෙනෙක් අසනීප තත්ත්වයෙන් සිටිනවා නම් රෝහලකට ගෙන යාමට මැලිවන්න එපා. ඒක ඊ타මත්ම බරපතල තත්ත්වයක්. අසාධ්‍ය තත්ත්වයක හෝ අසනීප තත්වයෙන් ඉන්නවා නම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි කියලා හැඟී යන හැම අවස්ථාවකම ළඟම තියෙන රෝහලට ගෙන යා යුතුයි. ඒ රෝහල් සියල්ලම එවැනි රෝගීන් බාර ගැනීම සඳහා සේදානම් කරලායි තියෙන්නේ. දැනට හුදකලා කර ඇති තලවකැලේ සෙන් කුම්බිස් වතුයායේ 25 දෙනෙකු COVID-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. මීට අමතරව තලවකැලේ තේපාරේෂණ ආයතනයේ නිලධාරීන් සිව් දෙනෙකුද ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. ඔවුන් මීට පෙර එම ප්‍රදේශවලින් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. දිස්ත්‍රික්ක 25න්ම ඊයේ ආසාදිතයින් වාර්තා වී තිබූ අතර ඉන් දිස්ත්‍රික්ක 6කම ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබුණා. අලුත් අවුරුදු පොකුරට අදාළව ඊයේ ආසාදිතින් 2970 දෙනෙකු වාර්තා වූ අතර එක් අයෙකු විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනය වන පුද්ගලයන් අතුරින් හඳුනා ගැනුණා. වැඩිම ආසාදිතින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 605ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 472 දෙනෙකු වාර්තා වූ අතර ගම්පහෙන් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 395ක්. රත්නපුරේ ආසාදිතින් 223 දෙනෙකු, කුරුණෑගලින් ආසාදිතින් 171 දෙනෙකු සහ ගල්ලෙන් ආසාදිතින් 168 දෙනෙකු වාර්තා වී තිබුණා. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් 1,67,172 දෙනාගෙන් 1,39,947 දෙනෙකු සුවය ලබා තිබෙනවා. රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ගතව ප්‍රතිකාර ලබන ආසාදිතින් සංඛ්‍යාව 25,982ක්. මේ මොහොත වෙනකොටත් අපි හොඳටම දන්නවා නිවෙස්වල සමහර වෙලාවට සුළු ප්‍රතිශතයක් රෝගීන් රෝහල් ගත කරන තෙක් දිනක් කීපයක් සමහර විට නිවෙස්වල සිටිනවා. මේ අයට දැනටමත් හොට්ලයින් හරහා දැනුවත් කරනවා, ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. අසාධ්‍ය තත්ත්වයට පත්වීමට ඉඩකඩ තියෙන රෝගීන් හඳුනාගෙන ඒ අයව රෝහල් ගත කිරීමට ප්‍රමුඛත්වය දීලා ඒක කිරීම කරගෙන යනවා. ඉදිරියට නිවසේදී බලා කියා ගන්නවාය කියන ප්‍රතිපත්තියට යෑමට ප්‍රථම දැනටමත් අපි මේ ක්‍රමවේදය ක්‍රියාත්මක
කරනවා. ප්‍රතිපත්තියක් හැටියට නිවසේදීම රෝගීන් බලා ගන්නවාය කියන ක්‍රමවේදය අවසාන වැඩපිළිවෙලක් හැටියට යන්නයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපේ මේ සූදානම් වීම අපි දිගින් දිගටම කරගෙන යන්න වෙනවා. සූදානම් වීමේ ක්‍රියාවලිය මිසක් මේ වෙනකොට ඒක ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ වෙන ආකාරයක සූදානමක් නැහැ. COVID-19 වර්ධනය සඳහා එන්නත් කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වනවා. දැනට මෙරට තුළ ඔක්ස්ෆර්ඩ්, ඇස්ට්‍රාසෙනිකා, කොවිෂීල්ඩ්, සයිනෝෆාර්ම් සහ ස්පුට්නික් V යන එන්නත් වර්ග තුනම භාවිතයට ගෙනෙනවා. ඊයේ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 7505 දෙනෙකුට ලබා දුන් අතර සයිනෝෆාර්ම් එන්නතෙහි පළමු මාත්‍රාව පුද්ගලයින් 2000කට ලබා දීමට සෞඛ්‍යාංශ පියවර ගත්තා. මේ අතර තවත් සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද පසරුවේ දෙවනට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවා. ඔහු සඳහන් කළේ එම එන්නත්තුගේ චීන රජයෙන් ලැබෙන ප්‍රධානයක් බවයි. මෙවන විට රට තුළ ක්‍රියාත්මක වන එන්නත් කරන වැඩසටහන් මෙන්ම ඉදිරියේදී ලැබීමට නියමිත එන්නත් විශේෂ ක්‍රමවේදයකට අනුව ලබා දීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එතුමා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පත්තරේ වැඩසටහනට එක්වෙමින්. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාව අයිබෝන් කාරණා කීපයක් ඍජුව ඔබතුමත් එක්ක කතා බහ කරන්න තියෙනවා. 30ට වැඩි අය කියන කාරණාවත් එක්ක 20යි 30යි අතර කණ්ඩායම් කුඩා දරුවන් පිළිබඳව අවධානය ඒකත් එක්ක එන්නත් කරණය බෙදී යන්නේ කොහොමද කියලාත් මම දැනගන්න කැමතියි. ඔව් එන්නත් කරණයට ඉතාමත් හොඳ සැලසුමක් තිබෙනවා. ඒක කිසිදු ප්‍රශ්නයක් නැහැ. අතිගරු ජනාධිපතිතුමා මේ සඳහා විශේෂම කණ්ඩායමක් යදුවා. ලලිත් වීරතුංග මැතිතුමාගේ යටතේ මමත් ඒක සමාජිකයෙක්. එහිදී අපි මේ එන්නත් ශ්‍රී ලංකාවේ දැනට අපි 30ට වැඩි කියලා ක්‍රියාත්මක වුණාට වයස අවුරුදු 20ට වැඩි ශ්‍රී ලාංකිකයෙකුට ඕනම ශ්‍රී ලාංකිකයෙකුට එන්නත් කරණය කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි එන්නත් අවශ්‍යතාවයේ ඉල්ලුම් කරන කටයුතු කරලා තිබෙන්නේ. ඔබ දන්නවා දැනට මිලියන 1.8කට තාමත් කුළු අඩුවක් යටතේ අද අපි කතා කරන දවස් වෙනකොට එන්නත් කරන්නේ ශ්‍රී ලංකාවේ කරලා තිබෙනවා. සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන් නොමිලේ ලබා දීමට චීන රජය කටයුතු කරලා තිබෙනවා. ඒ මාත්‍රා ලක්ෂ 5න් ලක්ෂයක් කොළඹටත්, ලක්ෂයක් අලුතරටත්, ලක්ෂයක් ගම්පහටත් වැඩිම කුයිදාසය තියෙන ප්‍රදේශවලට එන්නත් කරණය කිරීමටත් ඒත් එක්කම තවත් ලක්ෂයක් දෙවනුව වැඩිම කුයිදාසාදිතයන් හමුවන කුරුණෑගල දිස්ත්‍රික්කයටත් ඊළඟට තවත් 50000 බැගින් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් එන්නත් කරණය මේ සියල්ලම එකවර වෙන වෙනම නෙමෙයි එකවර එන්නත් කරණය කිරීමට ආරම්භ කිරීමට අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තිනවා අපිට. ඒ අපි ඒ ආකාරයෙන්ම කරනවා. ඒත් එක්කම ස්පුට්නික් එන්නත මේ බ්‍රහස්පතින්දා පමණ ලැබීමට නියමිතව තිබ්බා. නමුත් එය ප්‍රවාහනය කිරීමේ ඇතිතියේ තිබෙන අපහසුතාවයන් යටතේ බොහෝ දුරට එය සතියන්තේ නැත්නම් ලබන සතියේ මුල් වෙද්දී අනිවාර්යයෙන්ම ලැබීමට නියමිතයි. ඒ අනුව ස්පුට්නික් එන්නත ලබා දුන් 15000ක වූ සංඛ්‍යාවේ දෙවනි මාත්‍රය ප්‍රථමයෙන් මේ 15000 ලංකාවට එනවා. ඒ දෙවනි එන්න මාත්‍රාව ලබා දීමටත් ඒත් සමග තවත් 50000ක් ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ 50000 ලැබුණු වහම මහනුවර දිස්ත්‍රික්කයෙන් ස්පුට්නික් එන්නත ලබා දීමට ආරම්භ කිරීමට නියමිත වෙනවා. සියලුම කටයුතු දේශපාලන ශාස්ත්‍රයේ ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් MOHලා මේකට හමුදාවත් සම්බන්ධ වෙලා අපි සියලුම ඔක්කොම එකතු වෙලා මේ මහනුවර දිස්ත්‍රික්කයෙන් ඒ දේ කිරීමටත් දැනට අපි කටයුතු කරලා තිබෙනවා. දෙවන පුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමා පැය 19ක කාලයක් සඳහා අද පෙරවරු 4ට ලිහිල් කෙරුණා. කෙසේ වෙතත් ජනතාවට නිවසින් බැහැර වීමට අවස්ථාව හිමිවන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණයි. මේ අතර සංචරණ නීති කඩ කරමින් ඇතැම් ප්‍රදේශවල ජනතාව අද උදෑසන සිට ක්‍රියා කරන ආකාරයද දැකගත හැකි වුණා. දෙවන පුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමා ලබන ජුනි මාස 7 වෙනි දින දක්වා දීර්ඝ කිරීමට රජය ඊයේ තීරණය කළා. කෙසේ වෙතත් අදාළියම 4ට එම සංචරණ සීමා ලිහිල් කෙරෙනු අතර යලිත අද රාත්‍රී 11 සිට ලබන 31 වෙනිදා අලුයම 4 තෙක් එම සංචරණ සීමා යලි බල පැවැත්වෙනවා. සංචරණ සීමා එලෙස ලිහිල් කරනු ලැබුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දීම සඳහායි.
ඒ අනුව රජය ඊයේ නිවේදනය කළේ සංචරණ සීමා ලිහිල් කළද නිවසින් පිටවීමට කොන්දේසි කිහිපයක් බල පැවැත්වෙන බවයි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් තම නිවස ආසන්නයේ පිහිටි වෙළඳ සැල වෙත ගමන් කිරීමට හැකියාව පවතිනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා සාමාන්‍ය ජනතාවට වාහන වලින් යතුරුපැදි වලින් හෝ පාපැදි වලින් ගමන් කිරීමට හැකියාවක් නොමැති අතර මාර්ගයේ සහ වෙළඳ සැල්වල වාහන නැවැත්වීමද තහනම්. සුපර් මාකට් වල වාහන වලින් එන්න එපා කියලා වාහනේ දාවේ. පයින්. වාහන වලින් දන්නේ ආවේ. පයින් දාවේ. මොකෙන්ද දාවේ? පයින්. වාහන? දන්නේ නැහැ කාගෙද කියලා. ඒක තමයි මිනිස්සු වයලේට්. ඒ වාහන ගෙන්න එපා කියලා දෙන කොහොමද බඩු අරන් යන්නේ? මිනිස්සු වයලේට් කරනවා. ඉතින් ඒ පුළුවන් විදියට එන්නවා. බඩු ටික කොහොමද අරන් යන්නේ දැන්? පයින් ආවේ. අරන් යන්න පුළුවන්? පුළුවන්. පුළුවන් ප්‍රමාණය ගන්න. එමෙන්ම රථ වාහන භාවිතය ඉතා අවම කරන ලෙසටද ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා. අද සහ සංචරණ සීමා ලිහිල් කෙරෙන සෙසු දිනයන් දෙකේදී සිල්ලර වෙළඳසැල්, ඖෂධ අලෙවිසැල්, මාළු, මස් සහ එළවලු වෙළඳසැල්, ඉන්ධන පිරුම්හල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සපයන ආයතන පමණක් විවෘතව තැබීමටයි අවස්ථාව හිමිව තිබෙන්නේ. මේ අතර අදාළවීම සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග සුපිරි වෙළඳසැල් ඇතුළු වෙළඳසැල් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව පැමිණ සිට අයුරු දැක ගැනීමට හැකි වුණා. කෙසේ වෙතත් සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ඇතැම් ප්‍රදේශවල ජනතාව පනවන ලද නීති රීති කඩ කරමින් සිය දෛනික රාජකාරිවල නිරත වන අයුරු දැකගත හැකි වුණා. වාහනේ ගන්නුනත් දැන් ඔයා එහෙම ඉන්න බෑ. අර අනිත් පැත්ත අරන් බලන්න. කවුද ඩේට් එක? ඉතිපා. ඔයාලා දෙන්න ඕනේ එක්ක ඔයා සමග වෙන කෙනෙකුට දෙන්න එපා. මේ අතර සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග මතු ඇති තත්ත්වය සම්බන්ධයෙන් අප අද උදෑසන පත්තරේ වැඩසටහනින්ද විමසා බැලුවා. මේ සංචාරණ සීමා ලිහිල් කිරීමත් එක්ක අධික තදබදයකට හසුවන්නට පුළුවන්. විවෘත කරලා තිබෙන කඩමණ්ඩියට ගිහිල්ලා, ෆාමසියට ගිහිල්ලා දැඩි තදබදයකට හසු වෙන්න පුළුවන්. එහෙම වුණොත් සංචාරණ සීමා ලිහිල් කිරීමේ පොකුරක් මතුවෙන්න පුළුවන්. ඔව් ඇත්තටම අපි 22000ක් පොලිස් නිලධාරීන් අද දවසේ ඇතුළත යොදවලා තියෙනවා මේ රාජකාරි වලට. සුපිරි වෙළඳසැල් වගේ 8ට විවෘත වෙයි, 9ට විවෘත වෙනවා. මේ 9ට විවෘත වුණාම අද රාත්‍රී 11 දක්වා අපි ඉල්ලා සිටින්නේ හැම කෙනෙක්ගෙම මේ ආයතන විවෘත කරලා පවත්වාගෙන යන්න. ආහාර, ඖෂධ, අලෙවිකරණ ස්ථාන වෙනේවා විවෘත කරන්න බෑ. අපි 9 ඉඳලා ගත්තොත් පැය 14ක කාල පරිච්ඡේදයක් තියෙනවා. ඉතින් ඒ නිසා උදෙන්ම ගිහිල්ලා දැන් අපි දන්නවා සමහරවිට බඩු ඉවර වෙයි, බඩු නැති වෙයි, එහෙම කියලාත් බියක් ඇති. නමුත් සැපයුම් ක්‍රියාවලියේ කිසිම ආකාරයක බාධාවක් වෙන්නේ නැහැ. බිත්තර, මසුන්, මාළු, සහල්, එළවලු, වෙනත් ආහාර ද්‍රව්‍ය මේවා සැපයුම් ක්‍රියාවලිය ආර්ථික මධ්‍යස්ථාන ඒවා ක්‍රියාත්මක වෙන්න අවසර දීලා තියෙනවා. 9ට ඇරියත් පැය 14ක කාලයක් මේ ආයතන ඇරලා තියන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒවා විවෘතව පවතී. ඒ නිසා කලබලයක් ඇති කරගන්න ඕනේ නැහැ. දුර තියාගෙන මේ කටයුත්ත කරන්න කණ්ඩායම් හැටියට යන්න එපා. මේ ක්‍රමයට අනුගතව කටයුතු කළ යුතුමයි 7 වෙනිදා වෙනකල්. එහෙම ජනතාව ඒක පිළිගත්තේ නැත්නම් ඉදිරියටත් සංචාරණ සීමා පනවන්න වෛද්‍යවරු නිර්දේශ කරයි මේ තියෙන තත්ත්වයන්. ඒ නිසා 100%ක්ම අනුගත වෙලා කටයුතු කරොත් 7 වෙනිදාන් පස්සේ අපිට වෙනදා වගේ පාරේ බැහැලා අනිත් කඩසාප්පුත් විවෘත කරගෙන කටයුතු කරන්න හැකියාවක් ලැබේ. මේ අතර අදාළුවම සංචරණ සීමා ඉවත් කළද දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම සේවා වසම් 10ක් හුදකලා කිරීමට සහ හුදකලා කර තිබූ ග්‍රාම සේවා වසම් 31ක් ඉන් මුදා හැරීමට පියවර ගනු ලැබුවා. එමෙන්ම නිරෝධායන නීති කඩකල පුද්ගලයන් 745 දෙනෙකු ගෙවුණු පැය 24 තුළදී අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
COVID-19 වෛරසය රට තුළ පැතිර යාම හමුවේ එය පාලනය කිරීමේ අරමුණින් දිස්ත්‍රික්ක රැසක ග්‍රාම සේවා වසම් මේ වන විට හුදකලා කර තිබෙනවා. ඒ අතරට අද අලුයම සිට බලපැවැත්වෙන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදකලා කරනු ලැබුවා. ඒ අතරට රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පොලිස් බල ප්‍රදේශයේ කුරුවිට දෙල්ගමුව ග්‍රාම සේවා වසමේ නගර කොටස සහ ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ඌරවත්ත ග්‍රාම සේවා වසම හුදකලා කරනු ඇති. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ඊරියවැටිය ග්‍රාම සේවා වසම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඩයගම පොලිස් බල ප්‍රදේශයේ සන්දරිගම වත්තේ සන්දරිගම කොටස සහ සන්දරිගම NLTB සත්ව ගොවිපල වටවල පොලිස් බල ප්‍රදේශයේ ලොනෙක් සහ වැලිඔය ග්‍රාම සේවා වසම් ගිනිගත්තේන පොලිස් බල ප්‍රදේශයේ මොරගහ හේන සහ මිල්ලගහ මුල්ල පොලිස් වසම්ද හුදකලා කිරීමට පියවර ගනු ලැබුවා. එමෙන්ම හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම සේවා වසම් 31ක්ද අද අලුයම සිට හුදකලා භාවයෙන් නිදහස් කෙරුණා. මේ අතර සංචලන සීමා ලිහිල් කරද මුව ආවරණ නොපළඳින නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබනවා. ගෙවුණු පැය 24 තුළදී සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 745 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පසුගිය ඔක්තෝබර් මාස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 13493 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා නීති කඩ කරන පුද්ගලයන් සොයා සියලු පොලිස් බල ප්‍රදේශවල මෙම මෙහෙයුම් සිදු කරනු ලබනවා. ඒ සඳහා ඩ්‍රෝන යානා තාක්ෂණයද උපයෝගී කරගෙන ඇති අතර ඊට යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවෙන් පූර්ණ සහයෝගය ලැබී තිබෙනවා. අදත් ප්‍රදේශ රැසක මෙම මෙහෙයුම් සිදු කරනු ලැබුවා. රටේ නීතියක් දෙනවා නම් ජනාධිපතිතුමා ඒකම පිළිගන්න ඕන. මේක එකෙක්වත් අහන්නේ නැහැ. එපාර තෙල් දරුවෙක් ගන්න බොරු කියන්න තියන්න. නෑ බොරු කියන්න. ඉස්සලා තෙල් ගන්න කියලා දැන් බොරු දරුවෙක් කියන්න. මේ පාදේ ලේකම්ද අවුදේ මේ විදුලි කෙනෙකුට මාස්ටර් දෙන්න පුළුවන්ද? පාදේ ලේකම්තුමාගේ අවසරය තියෙන ලියුමක් තියෙනවා. වෑන් එකේ මේකක් තියෙනවා තුන්දෙනෙක් කරන වෑන්. මෙහෙත් කියන්න බෑ මේ දෙන්නේ කියන මේ. ඔය ඔතන නැත්නම් මොලේ වැටෙන මෙහෙත් කියනවා ඒක අප්පා පොඩ්ඩ වෑලා. ඒකෝද හරියලා පොඩ්ඩක් කොහොමද යන්න බෑ. නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන්න, අනවශ්‍ය ගමන් යන්න එපා, වාහන පාවිච්චි කරන්න එපා, නිවසේම රැඳී සිටින්න, ළඟම තියෙන ස්ථානයට ගමන් කරන්න, ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගනිමින් කොළඹ මධ්‍යම සහ කොළඹ උතුර ප්‍රදේශවල මෙහෙයුම් ක්‍රියාවක් ක්‍රියාත්මක කළා. නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කළ පුද්ගලයන් 12 දෙනෙක් පමණ අත්අඩංගුවට ගැනීමට පොලිසියට සිදු වුණා. ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමක් සිදු කළා. ඒ අනුව නිරෝධායන රීති උල්ලංඝනය කරමින් අවශ්‍යතාවයක් නොමැතිව ත්‍රිරෝද රථ 81ක් පමණ පොලිසිය භාරයට ගනු ලැබුවා. ඒවායේ ගමන් කළ පුද්ගලයන් 106 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉදිරි දින කිහිපයේදී නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. ලොව කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ විමසා බැලීමටයි මේ සූදානම. ගෙවුණු අප්‍රේල් මාසයේ සිට සීක්‍ර කොවිඩ් ව්‍යාප්තියක් පෙන්නුම් කළ අසල්වැසි ඉන්දියාවෙන් සති 5කට පමණ පසු ඊයේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2කට අඩු අගයක් ගෙන තිබෙනවා. මේ අතර කොවිඩ් වසංගතයත් සමග ඉන්දියාවෙන් සීක්‍ර ලෙස හඳුනා ගැනුණු කළු දිලීර රෝගයට අමතරව සුදු සහ කහ දිලීර ආසාදිත රෝගී ඊසාන දිග බෙන්ගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති යාස සුලිකුණාටුව ඉදිරි පැය 12 තුළ ඉතා ඡණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. පසුව එම කුණාටු තත්ත්වය උතුරට බරව වයඹ දිසාවට ගමන් කර හෙට ඉන්දියාවේ ඔඩිෂා සහ බටහිර බෙන්ගාලය වෙත ගමන් කරන බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. යාස් සුලිකුණාටුවේ බලපෑම් හේතුවෙන් අද සහ හෙට බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම මධ්‍යම උතුරු මැද වයඹ සහ ඌව පළාත්වල හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ඇතිවන විට සුළඟේ වේගයද පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර දිවෙන්ට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 6කට නිකුත් කළ නායෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක
ක්‍රියාත්මකයි. විශේෂයෙන්ම අපි උතුරු අන්දමන් දූපත් අසල තියෙන ගැඹුරු මුහුදු තීරයේ දීවරහා නායක කටයුතු වල යෙදෙන්න එපා කියන එක තවදුරටත් අපි දීවරහා නායක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. ඒතර මේකේ වක්‍ර බලපෑම හේතු කොටගෙන විශේෂයෙන්ම දිවෙන්ට බලපාන නීතිදිග මෝසම් සමය දැන් උදා වෙලා තියෙනවා. ඒ කියන්නේ අද දිනේ සිට අපිට ප්‍රධාන වශයෙන් දිවයිනේ නීතිදිග මෝසම සක්‍රිය වෙනවා කියන එක පැහැදිලිව කියන්න පුළුවන්. කෙසේ නමුත් තරමක තදවැසි අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම මධ්‍යම සබරගමුව සහ දකුණු වගේ පළාත්වල මිලිමීටර් 150 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. සෙසු පළාත්වල අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. අනෙක් කාරණේ තමයි මේ වැසි සමග සුළඟේ වේගය දිවයින තුල වැඩි වෙනවා. මේ අතර සුළුකුණාටුවේ බලපෑමෙන් රත්නපුර දිස්ත්‍රික්කයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් කළුගඟ සහ වේගඟ යන ගංගා පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. ඒ හේතුවෙන් රත්නපුර නගරයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේද සුළුකුණාටුවේ බලපෑම් එල්ල වී ඇති අතර ඊයේ සහ අද දිනේ ඇදහැළුණු වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් වලස්මුල්ල හොරේවිල ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලි බල සැපයුම අඩාල වී ඇති බවයි. මේ අතර යා සුළුකුණාටුවේ බලපෑම හේතුවෙන් මධ්‍යම කඳුකරේ බෑවුම් ප්‍රදේශවලට තද වැසි සහ සුළං තත්ත්වයක් පවතින බවත් ඒ හේතුවෙන් කෙසෙල්කමු ඔය පිටාර ගැලීමට පටන්ගෙන ඇති බවත් අප වාර්තාකරු පැවසුවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ආපදා රැසක් සිදු ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය පැවසුවා. මේ වන විට හුදකලා කර ඇති වැලිඔය වත්ත පහළ කොටසේ නිවාස පේලියක් මතට පස්කන්දක් සමග ගල් පෙරලීමෙන් නිවාස දෙකකට හානි සිදු වුණා. කාසල්රී සහ මවුසා කැලේ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමල සුරේන්ද්‍ර ජලාශය ඊයේ රාත්‍රියේ සිට වාන්දමීමට පටන්ගෙන තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ ලක්ෂපාන ජලාශයේද වාන් දොරටුවක් විවෘත කර ඇති බවයි. මේ අතර ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අද අලුයම විවෘත කෙරුණා. මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් මේ වන විට පොල්කොල්ල ජලාශයේ වාන් දොරටු 4ක්ම විවෘත කර තිබෙනවා. මේ අතර යාස් චණ්ඩමාරුතය ඉන්දියාවේ ඔඩිෂා සහ බටහිර බෙන්ගාල ප්‍රාන්තවල විශාල හානියක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඉන්දිය කාලගුණ විද්‍යාංශ ප්‍රකාශ කළේ පැයට කිලෝමීටර් 155ත් 165ත් අතර වේගයක් සහිතව චණ්ඩමාරුතය ඉදිරි පැය 12 ඇතුළත ඉන්දිය වෙල්ල තීරයෙන් රට තුළට ඇතුළු වනු ඇති බවයි. තවත් එන්නත් මාත්‍රා මිලියන 15ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළා. රටේ ජනගහනයෙන් 60%ත් 70ත් අතර ප්‍රමාණයක් මේ වසර අවසන් වන විට අනිවාර්යෙන්ම එන්නත් කිරීමේ බලාපොරොත්තුව ඇතිව කඩිනමින් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් චීනයෙන් මිලදී ගැනීමටත් ඒ වගේම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නතේ තවත් මිලියන 1ක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන රජය මගින් වෙන්කොට තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තුව සිටිනවා කඩිනමින් නිෂ්පාදකින්ගේ ධාරිතාවය අනුව ඉතාම ඉක්මනින් මෙම එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම පිණිස මෙම එන්නත් අද අපි බලාපොරොත්තුව සිටිනවා චීනයේ සයිනෝෆාම් එන්නතේ තවත් මාත්‍රා ලක්ෂ 5ක් පමණ ශ්‍රී ලංකාවට අද දිනය තුලදී ලැබෙයි කියලා. මේක ගන්න කීය ගානේද? එන්නතක් කීය ගානේද අපි ලබා ගන්නේ? එන්නතක මිල ඩොලර් 15ක් හැටියට සඳහන් වෙන්නේ. ඩොලර් 15යි එන්නතක මිල. කොළඹ වරාය ආසන්නයේ ගිනි ගනිමින් පවතින නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සමාජිකයන් 25 දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදාගෙන තිබෙනවා. මේ අතර නෞකාවේ බහලුම් කිහිපයක සිදු වූ පිපිරීමකින් තුවාල ලැබූ කාර්ය මණ්ඩල සමාජිකයන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 10ක පමණ දුරකින් මුහුදේ නැවකුරම්ලා තිබූ සිංගප්පූරු දහජය සහිත එක්ස්ප්‍රස් පර්ල් නැමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ පසුගිය 20 වෙනිදා ගින්නක් හටගත්තා. බහලුම් 1486ක් සමග නැංගුරම්ලා තිබූ අදාළ නෞකාවේ රසායනික ද්‍රව්‍ය හා රූපලාවන්‍ය ද්‍රව්‍යද ප්‍රවාහනය කරමින් තිබූ බවයි පසුව අනාවරණය වුණේ. නෞකාවේ ඇති වූ ගින්න නිවීමට නාවික හමුදාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ගොන් හමුදාව ඒකාබද්ධව විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ අතර නෞකාවේ ඇති වූ ගින්න පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊයේ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. මේ සිද්ධිය වෙච්ච වෙලේ ඉඳලම අකණ්ඩව ඒ සියලුම ටග්යාත්‍රා යොදවමින් ආරක්ෂක වැඩපිළිවෙලත් ඒ වගේම එහි ඉන්න සියලුම නාවිකයන්ව යම් විදියක ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සැලසීමත් ශ්‍රී ලංකා නාවික හමුදාව හැටියට ඒ වගකීම් බාරගෙන කටයුතු කරනවා. මේ අතර අද පෙරවරුව වන විට ගින්න නෞකාව අභ්‍යන්තරයට ව්‍යාප්ත වී ඇති අතර ඒ සමගින් එහි පිපිරීමක්ද සිදුව තිබෙනවා.
ඒත් සමග නෞකාවේ සිටි විදේශීය කාර්යමණ්ඩල සමාජිකින් සියලු දෙනා නාවික හමුදාව විසින් බේරාගැනුණු අතර ඒ අතර තුවාල ලබා සිටි ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා. මේ අතර ගින්න වර්ධනය වීමත් සමග නෞකාවේ තිබූ බහලුම් කිහිපයක් මුහුදට ඇද වැටී තිබෙනවා. වරායට නාවික සැතපු 9.5ක් පමණ දුරින් පිහිටි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඊයේ රාත්‍රියේ පැවති සුළං තත්ත්වය සහ සාගරයේ කැළඹිලි සහගත තත්ත්වයක් මත ගින්න වැඩි වුණු බවට වාර්තා වෙනවා. ඒ සමගම මෙහි බහලුම් වල යම්කිසි පිපිරීම් තත්ත්වයන් ඇති වුණා කියන එක තමයි ආරංචි වෙන්නේ. ඉතින් මේම පිපිරීම් සහගත තත්ත්වයක් සමගම ගින්න ඉතාමත් අධික වේගයෙන් පැතිරි ගොස් තිබෙනවා. අද උදෑසන 6:30 පමණ වනවිට ලැබුණු ආරංචි මාර්ගවලට අනුව මෙම නැවේ තිබුණු බහලුම් 8ක් පමණ විවිධ අවස්ථාවලදී සාගරය මත පිටට වැටිලා තිබුණා. මේ සාමාන්‍ය පරිසරයටත් ඒ කියන්නේ සමුද්‍රීය පරිසරයෙන් අමතරව මේ සාමාන්‍ය පරිසරයටත් මේ දුමාරය එන්න සහ මේ අවට ප්‍රදේශවලට හානියක් වෙන්න ඉඩකඩ තියෙනවා. අපි මූලිකවම හිතනවා සාගර පරිසරයට යම්කිසි බලපෑමක් වෙයි කියලා. තදාසන්න ප්‍රදේශවලට යම්කිසි හානියක් වෙයිද කියන එක ගැන අපි සලකා බලමින් සිටිනවා. ඒ ගැන මට 100%ක් තහවුරු කරන්නට බෑ මේ අවස්ථාවේදී. අද දිනේ සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග දිවෙන ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක වෙළඳාම් කටයුතු සිදුවන ආකාරය පිළිබඳව අප විමසා බැලුවා. සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග පෑලියගොඩ නව මැනින් වෙළඳපොළ තොග වෙළඳාම් සඳහා විවෘතව පැවති අතර එළවලු අඩු මිල ගණන් යටතේ අලෙවිවීම දක්නට ලැබුණා. දින කිහිපයකට පසු බෑලියගොඩ නව මැනින් වෙළඳපොළ අද උදෑසන යලි විවෘත කරනවා. ඉතින් වෙනදාට සාපේක්ෂව එළවලු මිල ගණන් පහළ මට්ටමක පවතින තමයි අප කල නිරීක්ෂණයේදී දැක බලා ගැනීමට හැකියාව ලැබුණේ. ඊයේ සාපේක්ෂව ගත්තම ඊයේ මිලට වැඩිය අද මිල චුට්ටක් මිල පොඩ්ඩක් අඩුවීමක් තියෙනවා. අද මැනින් වෙළඳ සංකීර්ණයෙන් අති විශාල එළවලු තොගයක් ලැබිලා තිනවා. මම හිතන්නේ දින 3ක අස්වැන්න නෙල්ලා තිනවා. ඒක තමයි මේ තරම් අද තදබදය. අපේ ස්තුතිය පුද කරන්න ඕනේ සුවන්වාහිනී නාලිකාවට මේ දින ටිකේම මැනින් වෙළඳපොලේ කොහොමද සියලු කටයුතු සිදුවෙන්නේ කියලා සොයා බැලුවා. අද විවෘතව පැවති පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මත්ස්‍ය අලවිය ඉහළ මිල ගණන් යටතේ සිදු වූ බව ඒ ගිය අපට දක්නට ලැබුණා. ඉල්ලුම වැඩි නිසා මිල වැඩි වුණාද මාළු මිල ගොඩක් ඉහළ ගිය හේතුව තමයි මාළු ගොඩක් මේ රටේ පාදින කාලගුණයකට තේසුම තත්ත්වය බලපෑමකට තමයි ගොඩක් මාළු මිල ඉහළ ගියේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේද අදත් ජනතාවට විවෘතව පැවතියත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබූ තිබූ එළවලු ප්‍රමාණයේ අඩුවක් මෙන්ම විලඳුන් පැමිණීමේ අඩුවක්ද දක්නට ලැබුණු බව අප වාර්තාකරු පැවසුවා. ඊයේ වගේ විශාල ජනතාවක් සෙනගක් නැහැ. එළවලු මිල ඉතාමත් අධික තත්ත්වයක තමයි පවතින්නේ. මේ අතර අනුරාධපුර තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේද අද මෙලෙස විවෘතව පැවතුණා. එම ආර්ථික මධ්‍යස්ථානයට එළවලු තොග කිලෝ ලක්ෂ 6කට අධික ප්‍රමාණයක් ලැබී තිබුණා. නමුත් පැවති වැසි සහිත තත්ත්වයේ හේතුවෙන් ගැනුම්කරුවන්ගේ අඩුවීමක් දක්න. ඒ සමගින් ලයිව් ඇට් වෙල් අදට අවසන්. සුබ දවසක්.